සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය ගැන අපි දැන් කතා කරනවා. සක්කාය දිට්ඨිය කියන්නේ මොකක්ද කියලා අහුවම මොකක්ද දෙන උත්තරේ? සක්කාය දිට්ඨිය කියන්නේ මේ තමා කෙනෙක් ඉන්නවා කියලා දැනෙන මේ හැඟීම. ඒක මම කියලා කෙනෙක්. මම කියලා කෙනෙක්. දැන් ඔබෙන් මම ප්‍රශ්නයක් අහන්න. ඔව්. සත්වයා ඔව්. කියලා කෙනෙක් ඔව්. ඉන්නවා. නැද්ද? සත්වයා කියලා කෙනෙක් ඉන්නවා. හ්ම්. ඉන්නවා. කොහොමද ඉන්නේ? හේතු පවතින නිසා. නේද? එහෙමයි සාමා. ඉතිමස්මින් සති දං හෝති මසුපාදං උප්පජ්ජති. මේ හේතු ඇති කල්ලි සත්වයක උපාද වේ. සත්වයක් නැහැ කිව්වනම් කර්ම විපාකයි ඔක්කොම ප්‍රතික්ෂේප කරා වෙනවනේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් ප්‍රතික්ෂේප කළා වෙනව නේද? එහෙනම් බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරානේ මහාන මේ දස අකුසලයේ කෙනෙක් නිරත වුණොත් එහෙම මියගේ සැනින් ගිහිල්ලා නිරේ පතිත වෙනවා කියලා. එහෙමයි. දැන් මිනිසුන්ට කිව්වනේ ප්‍රාණඝාත මේ මොනවද ආනන්තරීය පංචානන්තරීය පාප කර්මයන්හි නියැලෙන්න එපා. මලසැනින් ගිහිල්ලා අවිජි මහ නිරේට වැටෙන්න කියලා. මොකෙක්වත් නැත්තම් මොකಾದ නිරේට වැටෙන්න ගිහිල්ලා. ඒ නිසා සත්‍යයක් නැහැ කියලා කියන අය දෙපාරක් හිතන්න ඕන. සත්‍යයක් නැහැ කියලාද බොහෝ දෙනා මේ විවිධාකාර විතණ්ඩවාද නංවනවා. සත්‍යයක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළෙත් නැහැ, ඉන්නවා කියලා කිව්වෙත් නැහැ. උන්වහන්සේ කිව්වේ හේතු ඇති කල්ලි මේ ඵලය විද්‍යමාන වේ, හේතු නිරෝධ කල්ලි මේ ඵලය විද්‍යමාන නොවේ. එහෙනම් අවිජ්ජා තෘෂ්ණා ඇති කල්ලි සත්‍යේ සිටි. අවිජ්ජා තෘෂ්ණා නිරෝධ කල්ලි සත්‍යේ නොමැත. එහෙනම් සත්‍යයක් ඇත හෝ නැත නෙමෙයි. හේතු ඇති කල්ලි ඇත, හේතු නොමැති කල්ලි නැත. දැන් උදාහරණයක් අද හවසට වහීද කියලා ඇහුවොත් කෙනෙක් මෙහෙම උත්තරයක් දෙනවා. හවසට වහිනවා. ඒ උත්තරේ ඒකාන්තයක්. හවසට වහින්නේ නැහැ. ඒක තව අන්තයක්. ඒ උත්තර දෙකම වැරදි. මොකක්ද එනම් උත්තරේ? වහින්න පුළුවන්. අද හවසට වහිද කියලා හොවම එක්කෙනෙක් කියනවා අද වහින්නේ නැහැ. ඔව්. ඔහු ඒකාන්තයක ඉන්නේ. ඔව් ඔව්. අනිත් කෙනා කියනවා අද වහිනවා. ඔව්. ඔහු තව අන්තයක ඉන්නේ. ඔව්. උත්තරේ මොකක්ද එහෙනම්? අන්ත දෙකටම වැටෙන්නේ නැතුව දෙන්න පුළුවන් උත්තරේ. වහින්නත් පුළුවන්, වහින්න නැති වෙන්නත් පුළුවන්. ඒකත් ඇවිල්ලා උත්තරයක් නෙමෙයි. ඒකත් දන්නේ තවත් නැහැ. අන්තයක්. දන්නේ නැහැ. අපි දන්නේ ඒක ඇවිල්ලා තවත් අන්තයක්. අපි දන්නේ නැහැ කියලා කිව්වා. ඒ දන්නේ නැහැ කියන එක නෙමෙයි උත්තරය උතන. උත්තරයක් තියෙනවා. උත්තරයක් තියෙනවා. උත්තරේ තමයි හේතු සකස් වුණොත් වහී. හේතු සකස් වුනේ නැත්නම් වහින එකක් නැහැ. එහෙම කිව්වහම ඔහු අන්ත දෙකෙන්ම නිදහස්. සත්‍ය මරණින් මතු ඉන්නවාද නැද්ද කියලා භාග්‍යවතුන් වහන්සේ අහන උත්තරේ ප්‍රශ්නෙට උත්තර දෙන්නේ හේතු සකස් වුණොත් ඉඳී. හේතු සකස් නොවුනොත් නොපදී. පැහැදිලිද? පැහැදිලි සම. දැන් එතකොට අන්ත දෙකකින් මිදෙනවා. දැන් මම ඔබෙන් අහනවා ප්‍රශ්නයක්. එහෙමනම් මේ සත්‍යය කියලා කියන්නේ සිතටද කයටද? සිත කය දෙකටමද? සිතට. සිතට. එහෙමයි සම. තව තියෙනවද උත්තර? ඔබතුමියට තියෙනවද උත්තරය? සිතට. සිතට. සිතට නේද? එහෙමයි සම. සිතට තමයි සත්‍යය කියන්නේ. පොඩ්ඩක් ඉන්න. දැන් මේ විශ්වෙම හැදිලා තියෙන ආපෝ තේජෝ වායෝ පඨවි ආකාශ විඥාන නම් එතකොට මේ කයට ඒවා අයිති වෙනවා, සිතට අයිති වෙන්නේ විඥාන. එහෙනම් සිතටත් නෙමෙයි කයටත් නෙමෙයි නේද? සත්වයා කියන දේ ක්‍රියාවලියට කියන්නේ සත්වයා කියලා. මොන ක්‍රියාවලියද? මේ පටිච්චසමුප්පන්න ක්‍රියාවලියට තමයි මේ සත්වයා කියලා කියන්නේ. ඒක අනේ මන්ද ස්වාමීන් මට පැහැදිලි කරලා දෙන්න. තාම නිවැරදි. දැන් සිතට සත්‍යය කියලා කිව්වත් වැරදි. කයට සත්‍යය කියලා කිව්වත් වැරදි. සිත කය දෙකටම සත්‍යය කියලා කිව්වත් වැරදි. කුමක් හේින්ද? රහතන් වහන්සේ සත්‍යය පවත්තන් යන කෙනෙක්ද අවසන් කළ කෙනෙක්ද? අවසන් කරගෙන. එහෙනම් රහතන් වහන්සේ තුල සත්‍යයක් ඉන්නවද? නැහැ. රහතන් වහන්සේ තුල සිතක් පවතිනවද නැද්ද? සිතක් පවතිනවා. පාරිශුද්ධ සිතක් පවතිනවා. ප්‍රභාසුර චිත්තය. එහෙමයි ස්වාමීන්. රහතන් වහන්සේ තුලත් කයක් පවතිනවද නැද්ද? පවතිනවා ස්වාමීන්. එහෙනම් සත්‍යය කියන්නේ සිතට හරි කායට හරි කිව්වොත් රහතන් වහන්සේ තුල සත්‍යය පනවන්න වෙනවනේ. ඒ සිත කය දෙක තියෙනවා. නේද? එහෙමයි ස්වාමීන්. එහෙනම් සිතටත් නෙවෙයි සත්‍යය කියලා තියෙන්නේ, කයටත් නෙවෙයි සත්‍යය කියලා තියෙන්නේ.
ඔන්නෝක තමයි සක්කාය දිට්ඨියදී බින්දලා යන්නේ. හොඳට තෝරගන්න ඕන ගැඹුරු තැන. සක්කාය දිට්ඨිය බින්දින්න පුළුවන් ලේසිම තැන මම මේ පෙන්නන්නේ. සිතට සත්‍යය කියන එකට තමයි ශාස්ත්‍ර දෘෂ්ටිය කියලා කියන්නේ. කායට සත්‍යය කියන එකට තමයි උච්ඡේද දෘෂ්ටිය කියලා කියන්නේ. කුමක් හේින්ද? සත්‍යය කියන්නේ මේ කයයි කියලා පනවපු අය මේ කය මැරිලා යනවත් එක්කම සත්‍ය අවසන් වෙනවා කියලා දකින්න. එතකොට එයා හිතනවා එහෙනම් මේ ඔක්කොම තියෙන්නේ මේ කය තියෙනකම් විතරයි. මේ කය මැරිලා ගියාම ඔක්කොම ඉවරයි. මරණයෙන් පසු උපතක් නැහැ. මොකක්වත් නැහැ කියලා ඔය අන්ධකාරයට වැටෙන උච්ඡේද දෘෂ්ටික යන් හෙවත් මේ ලෝකේ ඉන්න බලවත් වූ මිත්‍යා දෘෂ්ටියෙන් ඉන්න පිරිස් ඔන්නෝම තමයි හිතන්නේ. ඔතන සමහර වෛද්‍යවරුත් ඉන්නවා. අපිටම හිලා තියෙනවා. මේ ඔක්කොම මේ ඉන්නකම් විතරයි මලාට පස්සේ ආයෙ මොකුත් නැහැ කියලා. මෙච්චරයි කියලා. ඒ කියන්නේ උන් පනවලා තියෙන සත්‍යව කයට. කයනේ මරණයටපත් වෙන්නේ. කය මරණයටපත් වුනහම ඔක්කොම ඉවරයි. උන් කයට තමයි සත්‍ය පැනෙන්නේ. එතකොට දැන් ඔක මම පේන සක්කාය දිට්ඨිය 20 ආකාරයකට පවතිනවා. කොහොමද තියෙන්නේ කියලා මම පැහැදිලි කරලා දෙන්නම්. එතකොට ඔන්න සත්‍ය කයට පැනෙවුවා. තව කෙනෙක් ඉන්නවා සත්‍ය සිතට පනවගෙන ඉන්නවා. දැන් කයට සත්‍ය පනවපු කෙනා දැක්කම මොකද්ද? කය අවසන් වුණාම එන සත්‍ය එතනින් අවසන්. උච්ඡේදයි. දෙවනි භවයකට යන්නේ නැහැ. ඒ භවය අවසන් වෙනකොටම සත්‍ය අවසන්. ඒ නිසා වුන් ඉතාම අන්තවාදී මිත්‍යා දෘෂ්ටික බවට පත් වෙනවා. මොකද මරණයෙන් පසු කිසිම උපතක් නැහැ, මෙලෝ දෙයක් නැහැ, මෙලොවක් නැහැ, පරලොවක් නැහැ කියන තැන ඉන්න නිසාම උන්ට ඕන අපරාධයක් කරන්න පුළුවන්. මේ මරණයෙන් පසු උපතක් නැහැ. එහෙමයි. ඒ නිසා ඕන තරම් කාම මිත්‍යාචාරය දෙන්න පුළුවන්. ඔය බටහිර රටවල් වල ඉන්න වැඩි හරියක් මිනිස්සු ඉන්නේ ඔන්න ඔය උච්ඡේද දෘෂ්ටිය. එහෙමයි සර්. ඔක අතිශය බලවත් භයානක මිත්‍යා දෘෂ්ටියක්. එතකොට ඒ අය කායට සත්‍යය පැනෙවුවා. තව පිරිසක් ඉන්නවා සිතට සත්‍යය පැනෙවුවා. ඒ නිසා එයා හිතුවා මෙහෙම දෙයක්. කය මැරුණට සිත භවයෙන් භවයට යනවා. පැහැදිලිද? ඔව් සර්. කය මැරුණට සිත භවයෙන් භවයට මෙහෙම ගමන් කරනවා. සිත තමයි යන්නේ. අර මේ යමක සූත්‍රයේ යමක සමාසෙත් ඔක තමයි හිතුවේ. යමක සූත්‍රයේදී බැනුම් අහනවනේ හොඳට. ඔව් තථාගතයන් වහන්සේගෙන් බැනුම් අහනවා. සාරිපුත්යන් වහන්සේගෙනුත් බැනුම් අහනවා. එහෙමයි. මොකද යමක සමාසෙ එහෙම දෙයක් තමයි දේශනා කරේ. එයා හිතුවා මේ සිත ගමන් කරනවා කියලා. ඒ දෘෂ්ටියේත් ලෝකේ අතිශය බහුතරයක් මිනිස්සු ඉන්නවා. ඒ දෘෂ්ටිය තමයි ඔය බහුතරයක් සම්‍යක් දෘෂ්ටික, ඒ කියන්නේ මේ ලෞකික සම්‍යක් දෘෂ්ටියේ ඉන්නයි ඉන්නේ. ඒ නිසා යාලා හිතනවා මරණයෙන් පසු ගමනක් තියෙනවා ඒ සිතට, කායද නෙවෙයි. ඔය දෘෂ්ටියම තමයි තිබුණේ බමුණන්ටත්. ඕන් කිව්වා මෙන්න මෙහෙම. ආත්මය තොප කඩුවකින් කැපිය නොහැක, ගින්නකින් තොප දැවිය නොහැක, කුරුල්ලා කූඩුවක් හැර කූඩුවක් තනන්නාසේ තොප කයක් හැර කයක් තනයි කියලා. ඔවුන් ආත්මය පැනගුව සිතට. සිත ආත්මයක් කියලා දැක්කා. සිත තමයි මේ දැනෙන ශක්තිය, මේ විඥාන ශක්තියට ආත්මයක් පැනගුවා. ඔවුන් මේ විඥානේ ආත්මයක් කියලා හිතුවා. ඒ නිසා තමයි අර විඥානේ භවෙන් භවයට ගමන් කරනවා කියලා හිතුවේ. ඔය දීගොඩ මහත්තයා කියන්නේ කතාවම තමයි වෙන විදිහකට. ආත්මයක් පනවගෙන විඥාණයට. විඥානේ ගමන් කරනවා කියලා හිතනවා භවෙන් භවයට. මෙන්න මේ දෘෂ්ටියට කියන්නේ ශාස්ත්‍ර දෘෂ්ටිය කියලා. ඒ කියන්නේ ආත්මයක් ඇත කියලා ගත දෘෂ්ටිය. එහෙනම් ඔන්න සමාන. එතකොට දැන් ඔය ගන්ධබ් අපි මේ මිනිස්සෙක් මරනවාම ගන්ධබ්බෙක් වෙනවා කියනවා. ඊට පස්සේ ගන්ධබ්බයා පුරුෂයයි ස්ත්‍රියයි කාම සේවනයේ දෙනවා දැකලා මව් කිස පිළිසිඳ ගන්නවා කියනවා. එතකොට එතන මොකද්ද වෙන්නේ සම එතන එතකොට වෙනම පැහැදිලි කරනවා. එතකොට දැන් මේ මේ දැන් මේ ඉස්සල සක්කායදිටේ පැහැදිලි කරනවා. හොඳයි. එතකොට දැන් ඔන්න කය තුල සත්වයක් ඉන්නවා කියලා හිතපු කෙනා හිතුවා ආත්මයක් මේකේ නැහැ. ඔන්න හො අන්තයකට වැටෙනවා. මොකද ආත්මයක් නැති නිසා මේ ජීවිතේ විතරයි තියෙන්නේ. ඒ නිසා මේක අවසන් වුණාම ඔක්කොම ඉවරයි. මෙහි ආත්මයක් නැත කියලා ඔහු උච්ඡේද දෘෂ්ටියට වැටුණා. ඔහු ඉන්නේ අනාත්මවාදය තුල. මෙහි ආත්මයක් නැත කියලා අන්තයකටම බහගත්තා. මුකුත්ම නැහැ මේකේ. මේකේ තියෙන්නේ මේ දැනීමක් විතරයි, මේ ජීවිතය තුල විතරයි මේක තියෙන්නේ. මෙතනින් එහාට මේක ගමනක් නැත කියලා ඔහු අන්තයකට බැස්සා. ඔහු උච්ඡේද දෘෂ්ටිකයි. ඔහුගේ දෘෂ්ටි උච්ඡේදයි. ඔහුගේ වාදය අනාත්මවාදය. හරිද? ඔහුගේ වාදය
අනාත්මවාදය. මොකද දැන් අද කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය මිත්‍යා දෘෂ්ටියටත් ඇදලා දැම්මා. අනාත්මවාදය කියන්නේ එකක්. අනත්ත කියන්නේ තව එකක්. අනාත්ම කියලා දෙයක් බුදුරජාණන් වහන්සේ කොහෙවත් දේශනා කරලා නැහැ. අනත්ත. අනිත්‍ය කියලාත් නෑ නේද? අනිත්‍යත් නැහැ අනිච්ච. අනිච්ච. මම දැන් මේ පද දෙක ඔබට පැහැදිලි කරලා දෙන්නම්. එතකොට අන්න ශරීරය තුල ආත්මයක් ඇත කිය ශරීරය තුල ආත්මයක් නැත කියන කෙනා තුල පවතින්නේ මොකක්ද එහෙනම්? අනාත්මවාදය තුල. අනාත්මවාදය හොයින්නේ උච්ඡේද දෘෂ්ටිය තුල. ඊළඟ කෙනා ශාස්ත්‍ර දෘෂ්ටිකයි. ඔහු ඉන්නවා සිත තුල ආත්මයක් ඇත කියන අන්තේ. ඔහු තුල තියෙන්නේ ආත්මවාදය. ඔහුගේ දෘෂ්ටිය ශාස්ත්‍රතයි. ඔහු ශාස්ත්‍ර දෘෂ්ටියෙන් යුක්තයි. ඔහුගේ වාදය ආත්මවාදය. අර පුද්ගලයා උච්ඡේද දෘෂ්ටියෙන් යුක්තයි. ඔහුගේ වාදය අනාත්මවාදය. මෙන්න අන්ත දෙක. ද්වේමෙ භික්ඛවේ අන්තා පබ්බජිතේන සේවිතබ්බා. ඔය අන්ත දෙකට වැටෙන්න එපා. ධම්මචක්කප්පවත්තන සූත්‍රය. පටන් ගන්නකොටම. එහෙනම් ආත්මයක් ඇත කිව්වත් වැරදි. ආත්මයක් නැත කිව්වත් වැරදි. දෙකම වැරදි. ලෝකේ තියෙනවා මිත්‍යා දෘෂ්ටි 62ක් ප්‍රධාන වශයෙන්. මේ මිත්‍යා දෘෂ්ටි 62ම නිර්මාණය වෙලා තියෙන්නේ මෙන්න මේ ටිකෙන්. මෙන්න මේ තර්කන හතරෙන්. එක තර්කණයක් තමයි ආත්මයක් ඇත. දෙවෙනි තර්කණය තමයි ආත්මයක් නැත. තුන්වෙනි තර්කණය තමයි ආත්මයක් ඇත්තේද නැත නැත්තේද නැත. හතරවෙනි තර්කණය තමයි ආත්මයක් නොමැත්තේද නැත නොම නැත්තේද නැත කියලා. මෙන්න මේ හතරට කියනවා චතුස්කෝටිකය. චතුස්කෝටික තර්කණය. මෙන්න මේ චතුස්කෝටික තර්කණය මත පිහිටාගෙනයි ලෝකේ සියලුම මිත්‍යා දෘෂ්ටි ටික නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ හතර තුලින් මෙන්නා වූ සියලු නිගමන වැරදි. බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ ආත්මයක් ඇත කියලාත් නෙවෙයි නැත කියලාත් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ හේතු ඇති කල්ලි මේ පවතී, මේ හේතු නොමැති කල්ලි මේ නොපවතී කියලා. එතකොට ඇත කියන අන්තෙනු නිදහස්, නැත කියන අන්තෙනු නිදහස්. දැන් කවුරු හරි අහුවොත් එහෙම ඔබෙන් අහනවා දැන් මොන බලන්න ඔබට දැන් උත්තරේ දෙන්න පුළුවන් වෙයි. ඔබෙන් අහනවා ඔබ මරණයෙන් පසු උපදිනවාද නැද්ද කියලා. ඔබ දෙන උත්තරේ මොකක්ද? හේතුන් තියෙනවා නම් මට මරණයෙන් පස්සේ උපදින්න මම උපදිනවා. හේතුන් නැත්තම් මට මරණයෙන් පස්සේ නූපදී ඉන්න මම නූපදිනවා. දැන් ඔබ ආත්මවාදයට වැටුනේත් නැහැ. අනාත්මවාදයට වැටුනේත් නැහැ. ඔබ ශාස්ත්‍ර දෘෂ්ටි හිටියෙත් නැහැ. උච්ඡේද දෘෂ්ටි හිටියෙත් නැහැ. ඔබ දෙමේ බික්කවේ අන්තා පබ්බචිතේ නැසෙවිතබ්බා අන්ත දෙකෙම මිදුණා. ඒතේතේ ඔබ අන්තෝ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා. ඔන්න තථාගතයන් වහන්සේ ඒ උතුම් නිර්වාණය පිණිස දේශනා කළ මජ්ක්‍ධිම පටිපදාවටපත් වුණා. ඔබ මැද පිළිවෙතතාව කිව්වේ ඒකයි. මැදට මොකද? පටිච්චසමුප්පාදේ. යෝ පටිච්චසමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති. ඔබ පටිච්චසමුප්පාදය තුලින් ඒ කාරණාව ලියා ගත්තා. ඔබ දීප උත්තරය පටිච්චසමුප්පන්නයි හේතුඵලයි. ඔබ දීප උත්තරය බුදුරජාණන් වහන්සේගේ හේතුඵල ධර්මයට අනුකූල උත්තරයක්. කොහොමද නිසාද ඔබ ඉන්නවා කිව්වෙත් නැහැ. නැහැ කිව්වෙත් නැහැ. ඒ නිසා ඔබ මේ සක්වලේ කිසිම කෙනෙක්ට ආත්මවාදයෙන් කොටු කරන්නත් බෑ. අනාත්මවාදයෙන් කොටු කරන්නත් බෑ. ඔබ මජ්ක්‍ධිම පටිපදාවටපත් වුණා එතනදී. පැහැදිලිද? එහෙමයි සාමාන්‍යයෙන්. එහෙනම් සිත තුලත් සත්‍යයක් පනවන්න බෑ. කය තුලත් සත්‍යයක් පනවන්න බෑ. ඔබ කිව්ව විදිහට මේ සිත තුල සහ කය තුල සත්‍යයක් විද්‍යමාන වෙන්නේ මේ සිතත් කයත් එකට පරිහරණය කරමින් සිත විසින්ම මේ පටිච්ච සමුප්පාද චක්‍රය ක්‍රියාත්මක කරන නිසා. එහෙනම් සත්‍ය කියලා කියන්නේ 아무තු කවරෙක්වත් නෙවෙයි පටිච්ච සමුප්පාදයටම නමක්. එහෙනම් මේ සිත කය දෙක තුල පටිච්ච සමුප්පාදයේ යම්තා මොහොතක් ක්‍රියාත්මකද ඒ මොහොත දක්වාම සත්‍යයක් විද්‍යමාන වෙනවා. එය මායාවක්. එහෙම නැතුව සිතටත් නෙවෙයි කායටත් නෙවෙයි සත්‍යයක් කියන්නේ. පැහැදිලි නේද ඒක? එහෙමයි සාමාන්‍යයෙන්. එහෙනම් ඔන්න ඔය සිතටයි කයටයි සත්‍යය කියලා හිතාගෙන ඉන්න එකට තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. එක්ක සිත තුල සත්‍යය ඉන්නවා, එක්ක කය තුල සත්‍යය ඉන්නවා. දැන් මම ඔබට තව ටිකකින් ඒක තව ගැඹුරින් පැහැදිලි කරලා දෙන්න මම පොඩ්ඩකට කුටියට ගිහිල්ලා එනවා. හොඳයි සාමාන්‍යයෙන්. විනාඩියකට මම වහන්සේට ගොඩක් පිං පැහැදිලි කරලා ඉවර නෑ. හොඳයි සාමාන්‍යයෙන් අපි ඉන්නවා. හරියට දෙන්න.
හරි සමහර දැන් රෙකෝඩ් වෙනවා. දැන් උතර අපි ගේමින් හිටියේ සක්කාය දිට්ඨිය ගැන. එහෙම. සක්කාය දිට්ඨිය දැන් ආකාර දෙකයි. එකක් ශාස්ත්‍ර දෘෂ්ටියට වැටෙනවා, අනිත් එක උච්ඡේද දෘෂ්ටියට වැටෙනවා. සක්කාය දිට්ඨිය කොටස් දෙකකට බෙදෙනවා. එකක් ශාස්ත්‍ර දෘෂ්ටිය, අනිත් එක උච්ඡේද දෘෂ්ටිය. මේ දෘෂ්ටි දෙකම සක්කාය දිට්ඨියට ඇති වෙන්නේ. එතකොට මේ දෙකේ වෙනස ඉස්සෙල්ලා පැහැදිලි කරා. එකක් කයට පනවනවා, අනිත් එක සිතට පනවනවා. එහෙනම් කය තුල සත්‍යයක් ඇත කියලා හිතන එක උච්ඡේද දෘෂ්ටියයි, සිත තුල සත්‍යයක් ඇත කියන එක ශාස්ත්‍ර දෘෂ්ටියයි. එතකොට අහලා තියෙ 22ක සක්කාය දිට්ඨිය කියලානේ. අහලා තියෙනවා. අහලා නැහැ. 20 ආකාරයක සක්කාය දිට්ඨිය අහලානේ. 20 ආකාරයක සක්කාය දිට්ඨිය සකස් වෙන්නේ මෙහෙමයි. දැන් ස්කන්ධ කීයක් තියෙනවද ඔක්කොම? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. පහයි. මේ පහෙන් එකක් අයිති කයට. එක මොකද්ද? රූපස්කන්ධය. ඊළඟට තියෙනවා වේදනා, සංඥා, සංඛාර, විඥාන. මේ ස්කන්ධ හතරයිති සිතට. එහෙනම් එකක් කියන රූප ධර්ම, අනිත් හතරටම කියන්නේ නාම ධර්ම කියලා. නාම ධර්ම කියන්නේ සිත ගොඩනගන ධර්ම. එතකොට එකක් අයිති කයට, හතරක් අයිති සිතට. පැහැදිලිද? වේදනා, සංඥා, අයිති කයට, හතරක් අයිති සිතට. රූපස්කන්ධය අයිති කයට. වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ඊතර ස්කන්ධ හතරයිති සිතට. නාම රූප කියලා බෙදනකොට නාම කියන කාණ්ඩයට එක ස්කන්ධයකුත් රූප සමානයි. නාම රූප කියලා බෙදනකොට රූප කියන කාණ්ඩයට එක ස්කන්ධයකුත් නාම කියන කාණ්ඩයට ස්කන්ධ හතරකුත් පනවනවා. ඒ නාම කියලා කියන්නේ සිත ගොඩනගන ධර්ම. එහෙනම් එතන ස්කන්ධ හතරක් තියෙනවා. රූපස්කන්ධයට එකක් තියෙනවා. කොහොම තමයි පංචස්කන්ධය සකස් වෙන්නේ. රූපස්කන්ධය කියලා කියන්නේ කය. නාමස්කන්ධය කියලා කියන්නේ සිත. පැහැදිලි නේද නේද? ඔව් සර්. ඔව්. එතකොට ඔන්න වේශදිවික සක්කාය දිට්ඨිය හැදෙන්නේ මෙහෙමයි. රූපය මමය. රූපය මම වෙමි. මම රූපය වෙමි. රූපය තුල මම ඇත. මා තුල රූපය ඇත. කියන මෙන්න මේ දෘෂ්ටි හතරක් සත්‍යයට තියෙනවා. කාය සම්බන්ධේ, රූපේ සම්බන්ධේ. රූපය මම වෙමි. රූපය කියන්නේ මමයි. මම කියන්නේ රූපයයි. එතන පැහැදිලි නේ? දෘෂ්ටි දෙකක් එතන තියෙන කියලා. රූපය කියන්නේ මම. ඔව්. මම කියන්නේ රූපය. රූපය මම වෙමි. මම රූපය වෙමි. රූපය තුල මම ඇත. මා තුල රූපය ඇත. කියන මෙන්න මේ දෘෂ්ටි හතරක් සත්‍යයට තියෙන සියුම් දෘෂ්ටි ඒවා. ඔය විදිහටම වේදනාව මම, වේදනාව කියන්නේ මම, නැත්නම් වේදනාව මම වෙමි, මම වේදනාව වෙමි, වේදනාව තුළ මම ඇත, මා තුළ වේදනාව ඇත. යනාදි වශයෙන් වේදනා ස්කන්ධය සම්බන්ධව දෘෂ්ටි හතරක් තියෙනවා. ඒක සියුම් බැලුවොත් එහි වෙනස ඔබට තේරෙයි. දැන් බලන්න රූපය කියලා කියන්නේ මම. ඊළඟට හිතන එහෙම කෙනෙක් හිතාගෙන ඉන්නවා. මේ ලෝකෙ කෙනෙක් හිතාගෙන ඉන්නවා රූපය කියලා කියන්නේ මම. රූපය තමයි මම කියන්නේ. ඊළඟට තව කෙනෙක් හිතන් ඉන්නවා මම කියලා කියන ස්වභාවය මේ රූපය කියලා. පැහැදිලිද? එතන දෘෂ්ටි දෙකක් තියෙන බව. රූපය කියන්නේ මම. දැන් එක්කෙනෙක් හිතන් ඉන්නවා මේ රූපය කියලා කියන ස්වභාවයට තමයි මම කියන්නේ. කියලා. හරිද? ඔව්. තව කෙනෙක් හිතන් ඉන්නවා මම කියන ස්වභාවයට තමයි මේ රූපය කියන්නේ කියලා. පැහැදිලිද? ඒක දැනෙනවා නිකන් එකම දේ කියනවා වගේ නමුත් එකම දේ නෙමෙයි. නෙවෙයි. දැන් පැහැදිලි නේ? ඔව්. දැන් කෙනෙක් හිතන් ඉන්නවා මේ රූපේ කියන ස්වභාවයට තමයි මේ මම කියන්නේ. ඔව්. අනිත් කෙනා හිතන් ඉන්නවා මේ මම කියන ස්වභාවයට තමයි රූපේ කියන්නේ. ඔව්. එක වගේ බෙවුනට තමයි සියුම් දෘෂ්ටි දෙකක් තියෙන්නේ. හරි සියුම් සමාස. එතන හරි සියුම් සමාසවම කිව්වත් ඒක චුට්ටක් හිතලා බලන්න. සසඳන්න මේ පහසුතාවයක් තියෙනවා එතන. ඒක ප්‍රඥාවෙන් විමසන්න. දැන් කෙනෙක්ට තියෙන අදහසක් මේ රූපය තමයි මම කියලා පනවන්න පුළුවන් වෙන්නේ කියලා. හරිද? රූපය කියන්නේ මම කියලා හිතන් ඉන්නවා. එහෙනම් තව කෙනෙක් කියනවා මම එකම දෘෂ්ටිය මේ.
උච්ඡේද දෘෂ්ටිය කාය පිළිබඳ නැත්නම් රූපය පිළිබඳ පවතින එකම උච්ඡේද දෘෂ්ටියේ තමයි මේ සියුම් දෘෂ්ටි හතරක් තියෙන්නේ නැවත. එතකොට තමයි මේ එතන දෘෂ්ටි හතරක් හටගන්නේ. උච්ඡේද දෘෂ්ටියේ දෘෂ්ටි හතරක් තියෙනවා. ওই දෘෂ්ටි හතර තමයි මේ. එකක් තමයි රූපය කියන්නේ මමයි. අනිත් එක තමයි මම කියන්නේ රූපයයි. ඊළඟට අනිත් කෙනෙක් තව කෙනෙක් කියනවා මම තුල රූපය ඇත කියලා. මම කියන ස්වභාවය තුල තමයි රූපය පවතින්නේ කියලා. තව කෙනෙක් කියනවා රූපය කියන ස්වභාවය තුල තමයි මම පවතින්නේ කියලා. එතන දෘෂ්ටි හතරක් තියෙන සියුම්. ඒ පොදු සියුම් දෘෂ්ටි හතරෙම පොදු ස්වභාවයට තමයි අර උච්ඡේද දෘෂ්ටිය කියන්නේ. දැන් ඔය ලෝකේ ඉන්න මිනිස්සු ඕනෝන කියන සියුම් දෘෂ්ටි හතර තුළම ඉන්නවා. ඔය දෘෂ්ටි හතරම තුළ ඉන්න අය අයිති වෙනවා උච්ඡේද දෘෂ්ටියට. ඔය විදිහටම වේදනාව කියන්නේ මමයි. වේදනාව කියන ස්වභාවයටයි මම කියන්නේ කියලා කෙනෙක් කියනවා. තව කෙනෙක් කියනවා මම කියන ස්වභාවයට තමයි වේදනාව කියන්නේ කියලා. තව කෙනෙක් කියනවා වේදනාව තුල තමයි මම ඉන්නේ කියලා. තව කෙනෙක් කියනවා මම තුල තමයි වේදනාව පවතින්නේ කියලා. එතන අර වගේම සියුම් දෘෂ්ටි හතරක්. ඒ විදිහටම සංඥාව කියන්නේ මම කියන්නේ සංඥාව. සංඥාව තුල මම ඇත. මා තුල සංඥා ඇත. සංඛාරය කියන්නේ මම කියන්නේ සංඛාරය. සංඛාරය තුල මම ඇත. මම තුල සංඛාරය ඇත. ওই විදිහටම විඥානය කියන්නේ මම. සිත කියන්නේ මම කියන්නේ සිත. සිත කියන්නේ මම කියන ස්වභාවයට. තව කෙනෙක් කියනවා මම කියන ස්වභාවයට තමයි සිත කියන්නේ. මේ දෙක එක වගේ පෙවුනට සියුම් දෘෂ්ටි දෙකක් මේ දෙක. හොඳට බලන්න. ওই අවස්ථා දෙකේදී එක්කෙනෙක් මම කියන එක මුල් කරගන්නවා අනිත් කෙනා සිත කියන එක මුල් කරගන්නවා. බලන්න මේ දෙකේ වෙනස. ඒ කියන්නේ කෙනෙක් කියනවා මම කියන ස්වභාවයට තමයි සිත කියන්නේ කියලා. තව කෙනෙක් කියනවා සිත කියන ස්වභාවයට තමයි මම කියන්නේ කියලා. ඒ දෙකේදී එක්කෙනෙක් සිත මුල් කරගන්නවා අනිත් එක්කෙනා මම මුල් කරගන්නවා. ඒකයි දෘෂ්ටි දෙකේ වෙනස. දැන් තේරුණා? ඒ තේරුණා? තේරුණා සමාජ නමුත් ඒක තව ගැඹුරට හිතලා බලන්න. ඒක හිතලා බලන්න ඒකට සිවුම්ම තේරෙයි. මට ඒක වෙනස තේරෙනවා. වෙනසක් තියෙනවා කියලා තේරෙනවා. නමුත් ඒක එකපාරට මොකක්ද ඒකට කියන්නේ මේ අර සමාජ වචනයක් වියදාගත්තේ. මොකද්ද ප්‍රත්‍යක්ෂ වුන්නේ නැහැ ඒක. මොකද ඒක මම හිතන්න ඕනේ ඒක ප්‍රත්‍යක්ෂ හිතන්න. ඒක තේරෙයි ඔබට. දැන් බලන්න දැන් කෙනෙක් කියනවා මම කියන ස්වභාවයක තමයි සිත කියන්නේ කියලා. මම කියන්නේ සිතකට කියලා. එතකොට එයා මම මුල් කරගෙන තමයි සිත පැනෙන්නේ. හරිද? ඔව්. අනිත් කෙනා ඉන්නවා සිත කියන්නේ මම. එතකොට එයා සිත කියන ස්වභාවයටයි මම කියන එක පැනෙන්නේ. දැන් අරයා මම කියන ස්වභාවයට සිත පැනෙවුවා. මෙයා සිත කියන ස්වභාවයට මම පැනෙවුවා. ඔව් ඒක තේරුණා සමහර. එතකොට ඒ දෙන්න මුල් කරගත්ත දෘෂ්ටි දෙකක් නෙදීන. හරි. එක්කෙනෙක් මම මුල් කරගත්ත අනිත් කෙනා සිත මුල් කරගත්තා. එතන දෙකක්. ඊළඟට තව අනිත් එක්කෙනා කියනවා මම කියන මා තුල තමයි සිත තියෙන්නේ කියලා. මා තුල තමයි සිත තියෙන්නේ. ඒක අර්ථතර සියුම් දෘෂ්ටියක් කියලා තවදන්නස. අනිත් කෙනා කියනවා සිත තුල තමයි මම තියෙන්නේ. මම ඉන්නේ කියලා. එතකොට ওই විදිහටම දැන් පැහැදිලිද? එතකොට ඒ හතරම වැරදි. ඒ හතරම වැරදි. එතකොට ඔන්න දැන් විසදිවික සක්කාය දිට්ඨිය. ඔන්න දැන් ඔබ දැක්කා එහෙනම් කාය පිළිබඳ රූපය පිළිබඳ දෘෂ්ටි හතරක් තියෙනවා. ඔව්. දැක්කනේ? ඔව්. වේදනාව පිළිබඳ හතරයි. සංඥා පිළිබඳ හතරයි. ඔව්. සංඛාර පිළිබඳ හතරයි. විඥානය පිළිබඳ හතරයි. දැන් කීයද ඔක්කොම? එතකොට හතර වරක් හතර කීයද? 20යි. 20යි. නෑ හතර වරක් 4 5 20යි. 4 5 20යි. 20යි. සමාජ දැන් අර විඥානය තුල ඒක බලන්නේ කොහොමද? විඥානය තුල මම ඉන්නවා මම තුල විඥානය ඉන්නවා එහෙමද? ඔව් දැන් එක්කෙනෙක් කියනවා මම කියන ස්වභාවය තමයි මේ විඥානය කියන්නේ කියලා. අනිත් කෙනා කියනවා මේ විඥානය කියන ස්වභාවයට තමයි මම කියන්නේ කියලා. දැන් එක්කෙනෙක් විඥානය කියන එක මුල් කරගත්තා අනිත් කෙනා මම කියන එක මුල් කරගත්තා. හරි. ඊළඟට එයා දකිනවා මේ තව කෙනෙක් කියනවා මේ මම තුල තමයි විඥානය පවතින්නේ. ඒ කියන්නේ විඥානය කියන ස්වභාවය පවතින්නේ මම කියන එක ඇතුලේ. හරිද? අනිත් කෙනා කියනවා විඥානය කියන ස්වභාවය ඇතුලේ තමයි මම ඉන්නේ. ඒ වගේම සංස්කාරයටත් එහෙමම කියනවා. හැම එකටම කියනවා විදිහට. හැම එකටම ඔය වගේ දෘෂ්ටි හතර ගන්න. 20යි. 4 5 20යි. මෙන්න මේකට තමයි විසදිවික සක්කාය දිට්ඨිය කියන්නේ. එහෙමයි. 20 ආකාරෝ සක්කාය දිට්ඨිය.